පුතේ අපි ජාතික ගිණුම් කරණයේදී අපි ගෝ වියදම් ප්‍රවේශයේ යටතේ මොනවද ගන්නෙ? ජාතික ගිණුම් කරණයේ වියදම් ප්‍රවේශය යටතේ මොනවද ගන්නෙ? පෞද්ගලික පාරිභෝජනය, රාජ්‍ය පොදු පාරිභෝජනය, දල ආයෝජනය. අපි ඔගේ කතා කළා මොකක්ද? රාජ්‍ය පාරිභෝජනයයි පෞද්ගලික පාරිභෝජනයයි අපි කතා කරා. අපිට ඉතුරුනේ දල ආයෝජනය. නේද? right. अब हम दल आयोजन आई නැත්තම් दल देशीय प्राक्तन संपादन दल आयोजन නැත්තම් दल देशीय प्राक्तन संपादन दल आयोजने නැත්තම් दल දේශීය ප්‍රාග්ධන සම්පාදනය කොටස් තුන දල ආයෝජනයේ නැත්තම් දල දේශීය ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් තුන පළවෙනි එක දල දේශීය ස්ථාවර दल देशीय स्थावर प्राग्धन संपादन पहलवेनी के दल देशीय स्थावर प्राग्धन संपादन දෙවෙනි එක තොග වෙනස් වේ තුන්වෙනි එක වටිනාකම්හි වෙනස් වේ එන අපි ගොපුතේ වියදම් ප්‍රවේශයේ යටතේ ජාතික ගිණුම් හදද්දි ගන්නෙ මොනවද? එක කුටුම්බ පාරිභෝජන වියදම. දෙක රාජ්‍ය පොදු පාරිභෝජන වියදම. තුන දල ආයෝජනය. ඒක පුතේ අපි දල ආයෝජනය සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. පුතේ දල ආයෝජනය බෙදෙනවා කොටස් තුනකට. මොකක්ද මේ කොටස් තුන? දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය, තොග වෙනස් වීම සහ වටිනාකම්හි වෙනස් වී. හරිද? right. එහෙනම් පුතේ මෙන්න මේ තුනයි අද දවසේ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හරිද? right. එහෙනම් ඔය තුනයි අපි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පුතේ මේ බලන්න උඩට. දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය, තොග වෙනස් වීම, වටිනාකම්හි වෙනස් වීම. පුතේ මේ බලන්න උඩට. පුතේ මේ දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය අපි ඉස්සෙල්ලම ගමු. දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. පුතේ දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය ඔබ දන්නවා දීර්ඝ කාලයක් පවතින මේ ප්‍රාග්ධනවත්කම් ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය නැවත කොටස් දෙකකට බෙදෙනවා. නිෂ්පාදනය කළ right වැදගත්. එක නිෂ්පාදනය කළ මූල්‍ය නොවන වත්කම්. නිෂ්පාදනය කළ මූල්‍ය නොවන වත්කම්. පළවෙනි මොකක්ද? නිෂ්පාදනය කළ මූල්‍ය නොවන වත්කම්. පළවෙනි. දෙවෙනි එක පුතේ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම්. හරිද? right. එහෙනම් පුතේ බලන්න හොඳට දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ නැවත කොටස් දෙකයි. දැන් මුල ඉඳලා බලන්නකෝ. වියදම් ප්‍රවේශයට ගන්න කෑලි තුනයි මොකක්ද? වියදම් ප්‍රවේශ කෑලි හතරයි. මුලට මෙයන් පුතේ. වියදම් ප්‍රවේශ කෑලි හතරයි. මොකද්ද කෑලි හතර? පෞද්ගලික පාරිභෝජනය, පොදු පාරිභෝජනය, දල ආයෝජනය, සුද්ධාපනය. දල ආයෝජනයේ නැවතත් කෑලි තුනයි. මොකක්ද? දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය, තොග වෙනස් වීම, වටිනාකම් වෙනස් වීම.
ඒකේ දලදේශී ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ නැවත කොටස් දෙකයි. මොකද කරන්නේ තියෙන්නේ? නිෂ්පාදනය කළ මූල්‍ය නොවන වත්කම්, නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම්. පුතේ මෙන්න මේක පොඩ්ඩක් දාගන්න. මේක චූට්ටක් දාගන්න පුතේ පැටලෙනවා. ඔක පොඩ්ඩක් දාගන්න. හරිද? right. ඔන්න පුතේ කියනවා දැන් බලමු මොනවද වයින් වෙන්නේ කියලා. දල ප්‍රශ්න කියවට පුතේ හොඳට. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ ඇතුළත් නිෂ්පාදනය කරන ලද මූල්‍ය නොවන වත්කම් හා නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් වර්ග කවරේද? ඒ වත්කම් සඳහා වර්ගය සඳහා නිදසුන බැගින් දෙන්න. නිෂ්පාදනය නොකළ මූල්‍ය වත්කම් හා නිෂ්පාදනය කළ right ලියන්නේ පළවෙනි එක. මෙන්න නිෂ්පාදනය කරන ලද මූල්‍ය නොවන වත්කම්. නිෂ්පාදනය කළ මූල්‍ය නොවන වත්කම්. ඒක highlight කරන්න. highlight කරලා රෝමන් අංක 1 කියලා දාන්නකෝ. රෝමන් අංක 1 කියලා දාන්නකෝ. right. මෙන්න පුතේ අයිති වෙන දේවල්. දලදේශී ස්ථාවර ප්‍රාග්ධනය ඇතුළේ තියෙන නිෂ්පාදනය කළ අර්ථය ගන්නකෝ පුතේ. මිනිස්සු හදපු මූල්‍ය නොවන වත්කම්. මූල්‍ය කියන්නේ මුදල් නොවන වත්කම්. මිනිස්සු හදපු. හරිද? right. පළවෙනි කෑල්ල පුතේ නිවාස. නිවාස. ගෙවල්. නිවාස. පළවෙනි කෑල්ල නිවාස ගෙවල්. දෙවෙනි කෑල්ල නිවාස නොවන අනෙකුත් ගොඩනැගිලි. දෙවෙනි කෑල්ල නිවාස නොවන අනෙකුත් ගොඩනැගිලි. නිවාස නොවන අනෙකුත් ගොඩනැගිලි. නිවාස නොවන අනෙකුත් ගොඩනැගිලි. ඉස්සරහින් රතු පෑනින් ඉරි කෑල්ලක් ගහලා යන උදාහරණේ මහා මාර්ග. නිවාස නොවන අනෙකුත් ගොඩනැගිලි. ඉස්සරහින් ඉරි කෑල්ලක් ගහලා යන්නේ මහා මාර්ග. මහා මාර්ග. තුන්වෙනි ඉරි කෑල්ල ඉඩම් සංවර්ධනය. 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 ඉරි කෑල්ලක් ගහලා යන්න. තුන්වෙනි ඉරි කෑල්ල ඉඩම් සංවර්ධනය. ඉරි කෑල්ලක් ගහලා යන්න පුතේ. භූමි ප්‍රමාණය ඉහළ නැංවීම. ඉරි කෑල්ලක් ගහලා යන්න. භූමි ප්‍රමාණය ඉහළ නැංවීම. භූමි ප්‍රමාණය ඉහළ නැංවීම.
භූමි ප්‍රමාණය ඉහළ නැංවීම. ඉඩම් සංවර්ධනය ඉරි කැලක් ගහලා යන්න භූමි ප්‍රමාණය ඉහළ නැංවීම. ඉඩම් සංවර්ධන තුන්වෙනි ඉරි කැලේ ඉඩම් සංවර්ධනය ඉරි කැලක් ගහලා යන්න භූමි ප්‍රමාණය ඉහළ නැංවීම. හතරවෙනි එක පුතේ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ. යන්ත්‍ර සූත්‍ර හා උපකරණ. යන්ත්‍ර සූත්‍ර හා උපකරණ. යන්ත්‍ර සූත්‍ර හා උපකරණ. ඉස්සරහින් ඉරි කැලක් ගහලා යන ප්‍රවාහන උපකරණ. යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ඉස්සරහින් ඉරි කැලක් ගහලා යන ප්‍රවාහන උපකරණ. යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ඉස්සරහින් ඉරි කැලක් ගහලා යන ප්‍රවාහන උපකරණ. තුන්වෙනි එක වගා කළ වත්කම්. තුන්වෙනි එක වගා කළ වත්කම්. වගා කළ වත්කම්. වගා කළ වත්කම්. ඉරි කැලක් ගහලා යන්න වතු වගා. ඉරි කැලක් ගහලා යන්න වතු වගා. වතු වගා. අවියායුධ පද්ධති වතු වගා. sorry. වගා කළ වත්කම් ඉරි කැලක් වතු වගා. අවියායුධ පද්ධති. අවියායුධ පද්ධති. අවියායුධ පද්ධති. ඉරි කැලක් ගහලා යන රේඩාර් පද්ධතිය. අවියායුධ පද්ධති ඉරි කැලක් ගහලා යන රේඩාර් පද්ධති. රේඩාර් පද්ධති. ඊළඟ ඉරි කැලල ඊළඟ කොටස බුද්ධිමය දේපල. බුද්ධිමය දේපල. බුද්ධිමය දේපල. එච්චරයි තියෙන්නේ පුතේ. දැන් ඒක ඉස්සරහින් ඉවර වෙනකම් ලියන්න. එච්චරයි කරුණු තියෙන්නේ. දැන් බුද්ධිමය දේපල නම් ගොඩක් ඒවා තියෙනවා. ඉරි කැලක් ගහලා ලියන්න දිගට ලියාගෙන යන්න. බුද්ධිමය දේපල ලියන්න. खनिज संपත් සොයා ගැනීම. खनिज संपත් සොයා ගැනීම. खनिज संपත් සොයා ගැනීම. පරිගණක මෘදුකාංග. खनिज संपත් සොයා ගැනීම පරිගණක මෘදුකාංග. खनिज संपත් සොයා ගැනීම පරිගණක මෘදුකාංග. खनिज संपත් සොයා ගැනීම පරිගණක මෘදුකාංග. ඉඩම් හා පරිගණක මෘදුකාංග පේටන්ට් බලපත්‍ර. ඉඩම් නැත්තේ පේටන්ට් බලපත්‍ර. පරිගණක මෘදුකාංග පේටන්ට් බලපත්‍ර. මම ආයේ ලිව්ව ටික පුතේ හොඳට කියවනවා අහගෙන ඉන්න. මෙන්න මේවා. මෙන්න මේවා මොනවද? නිවාස. නිවාස නොවන අනෙකුත් ගොඩනැගිලි. නිවාස නොවන අනෙකුත් ගොඩනැගිලි ඉස්සරහින් ලිව්ව මොකද්ද පුතේ? මහා මාර්ග. නිවාස නොවන අනෙකුත් ගොඩනැගිලි ඉස්සරහින් ලියනවා මහා මාර්ග. ඉඩම් සංවර්ධනය ඉස්සරහින් ලිව්වා භූමි ප්‍රමාණය ඉහළ නැංවීම.
යම් සූත්‍රා උපකරණ ඉරි කැලක් ගහලා යන ප්‍රවාහන උපකරණ. වගා කළ වත්කම් ඉරි කැලක් ගහලා යන වතු වගා. අවියායුධ පද්ධති ඉස්රායිල් ඉරි කැලක් ගහලා යන රේඩාර් පද්ධති. බුද්ධිමය දේපල කීපයක් තියෙනවා පුතේ. खनिज සම්පත් සොයා ගැනීම, පරිගණක මෘදුකාංග, ඉඩම් හා පේටන්ට් බලපත්‍ර. පරිගණක මෘදුකාංග, පේටන්ට් බලපත්‍ර. ඊට පස්සේ පුතේ හයිලයිට් කළ රෝමන් අංක දෙක දාන්න එහා පැත්තට ගිහිල්ලා නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම්. අංක දෙක දාලා හයිලයිට් කරා. වචනේ අර්ථය ගන්න. නිෂ්පාදනය නොකළ. ඒ කියන්නේ මේ මිනිස්සු හදාගත්තේ නෙවෙයි. නිෂ්පාදනය නොකළ. ඒ කියන්නේ මේවා මේ මිනිස්සු හදාගත්තේ ඒවා නෙවෙයි. මූල්‍ය නොවන. මුදලුත් නෙවෙයි. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන. අර වගේ කියන්නේ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන සම්පත්. ප්‍රාග්ධනවත්කම් වර්ග 3ක් තියෙනවා. හරිද? එහෙනම් පුතේ ස්ථාවර දලදේශී ස්ථාවර ප්‍රාග්ධනයේ සම්පාදනය කොටස් 3යි. මොකද්ද කොටස් දෙකයි. මොකද්ද? නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම්, නිෂ්පාදනය කළ මූල්‍ය නොවන වත්කම්. හරිද පුතේ? right. මෙන්න පුතේ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම්. හරිද? right. ලස්සන ලියන්න පුතේ. 1 ස්වාභාවික සම්පත්. ස්වාභාවික සම්පත්. ස්වාභාවික සම්පත්. ස්වාභාවික සම්පත්. ස්වාභාවික සම්පත්. ඉරි කැලක් ගහලා යන්න භූමිය. 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 ජල සම්පත්. ජල සම්පත්. ජල සම්පත්. खनिज संपत. जल संपत, खनिज संपत. right. දෙවැනි එක ලියන්න පුතේ. දෙවැනි එක ලියන්න. ගිවිසු. 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 බදු කර. ගිවිසුම් බදු කර. ස්වාධිකාර. ගිවිසුම් බදු කර ස්වාධිකාර. ගිවිසුම් බදු කර ස්වාධිකාර. බලපත්‍ර.
ගිවිසුම් බදු කර ස්වාධිකාර බලපත්‍ර. ඊළඟ ඉරිකෑලි. ඊළඟ ඉරිකෑලි. කීර්ති නාමය වෙළඳ නාමය කීර්ති නාමය වෙළඳ නාමය සන්නම් සහ අලෙවි කළ හැකි වෙනත් වත්කම්. සන්නම් සහ අලෙවි කළ හැකි වෙනත් වත්කම්. සන්නම් සහ අලෙවි කළ හැකි වෙනත් වත්කම්. right. මම ආයෙ කියන පුතේ මුලින් ඉඳලා පළවෙනි එක ස්වාභාවික සම්පත්. ඔතන ඉරිකෑ ලයින් කරලා අංකේ දාගන්න පුතේ. අංක 1 කියලා දාගන්න. ස්වාභාවික සම්පත්. භූමිය, ජලය, ජල සම්පත්, khනිජ සම්පත්. ඊට පස්සේ අංක 2 දාගන්න පුතේ. ගිවිසුම්, බදු කර, ස්වාධිකාර සහ බලපත්‍ර. දෙවෙනි එක ගිවිසුම්, බදු කර සහ ස්වාධිකාර බලපත්‍ර. තුන්වෙනි එක පුතේ කීර්ති නාමය, වෙළඳ නාමය, සන්නම් සහ අලෙවි කළ හැකි වෙනත් වත්කම්. සන්නම් සහ අලෙවි කළ හැකි වෙනත් වත්කම්. හරිද? right. හොඳ උස්පක් ගන්න. යා. එනම් පුතේ බලන්න හොඳට ඊළඟ දැන් එන එකක් ඉවරයි. මොකක්ද ඉවර? දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය ඉවරයි. මොකක්ද ඉවර? දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය ඉවරයි. ඊළඟට තියෙන්නේ මොකක්ද? තොග වෙනස් වී. ඊළඟට තියෙන්නේ මොකක්ද පුතේ? තොග වෙනස් වී. එහෙනම් ආයෙ මුලින් ඉඳලා වියදම් ප්‍රවේශ කෑලි 4යි. මොකද්ද කෑලි 4? වියදම් ප්‍රවේශ කෑලි 4යි. මොකද්ද කෑලි 4? පෞද්ගලික පාරිභෝජනයේ, රාජ්‍ය පොදු පාරිභෝජනයේ, දල ආයෝජනයේ සහ සුද්ධ අපරාය. දල ආයෝජනයේ කෑලි 3යි. මොකද්ද කෑලි 3? දල ආයෝජනයේ කෑලි 3යි. මොකද්ද කෑලි 3? දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ තොග වෙනස් වීම සහ වටිනාකම් වෙනස් වීම. right. එහෙනම් පුතේ අපි ගමු තොග වෙනස් වීම. තොග වෙනස් වීම කියන්නේ මෙන්න මේකයි. අහගන්න හොඳට. තොග වෙනස් වීම කියන්නේ මෙන්න මේකයි. අපි දන්නවා කර්මාන්ත ශාලාව ඇතුලේ පුතේ තොග වර්ග 3ක් තියෙනවා. කර්මාන්ත ශාලාවක් ඇතුලේ තොග වර්ග 3ක් තියෙනවා. මොකද මේ තොග වර්ග 3? අමුද්‍රව්‍ය තොගය, අර්ධ නිමි තොගය සහ නිමි තොගය. මොකක්ද පුතේ තොග වර්ග 3? අමුද්‍රව්‍ය තොගය, නිමි තොගය සහ අර්ධ නිමි තොගය. මෙන්න පුතේ 1 තොග වර්ග 3 තියෙනවා. මෙන්න අමුද්‍රව්‍ය තොගය, අර්ධ නිමි තොගය, නිමි තොගය. ඔය තොග වර්ග 3 තියෙනවා පුතේ කොච්චරක්ද? තොග වර්ග 3 තියෙනවා 8000. තොග වර්ග 3 තියෙනවා කියද්ද 8000. තොග වර්ග 3 කීයක් තියෙනවද? 8000. අවුරුද්ද අවසානයේ ඒ කියන්නේ 12/31 මෙන්න තොග වර්ග 3ක් තියෙනවා. මොකක්ද? අමුද්‍රව්‍ය, අර්ධ නිමි සහ නිමි. තොග වර්ග 3ක් තියෙනවා. මොකක්ද තොග වර්ග 3? තොග වර්ග 3 පුතේ මොකක්ද? අර්ධව්‍ය, අර්ධ නිමි, නිමි 12000. ඒතර මේ තොග වර්ග 3ක් පුතේ නිෂ්පාදන කටයුතු පහසු කරන දෙයක්. ඔය තොග වර්ග 3ට පුතේ අපි කිව්වා මොන පළවෙනි පාඩමේදී මොන තොගය කියලාද? සංසරණ ප්‍රාග්ධනය. ඔකට කිව්වා සංසරණ ප්‍රාග්ධනය කියලා.
එතකොට බලන්න මේ තොග වර්ග තුනේ වැඩිවීම මේවා නිෂ්පාදන කටයුතු පහසු කරනවා. මේ තොග වර්ග තුන වැඩි වෙලා කීයකින්ද පුතේ? 4000කින් වැඩි වෙනවා. 4000කින් වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච තොග ටික දල ආයෝජනයක්සේ සැලකේ. දල ආයෝජනයේ කොටසක් ලෙස සැලකේ. එහෙනම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක තියෙන අමුද්‍රව්‍ය, අර්ධනිමි, නිමි කියන තොග වර්ග තුනේ වැඩිවීමක් සිද්ධ වුණා. මේ තොග වර්ග නිෂ්පාදන කටයුතු පහසු කරනවානේ. නිෂ්පාදන කටයුතු පහසු කරනවා. වෙළඳපොළට අඛණ්ඩව භාණ්ඩ සපයන්න උදව් කරනවා. මෙන්න මේ තොග වර්ග තුනේ වැඩිවීමක් සිද්ධ වුණොත් ඒක පුතේ ආයෝජනයක්සේ සලකා දල ආයෝජනයට ඇතුළත් කරනවා. මේක දාගන්න පුතේ. හරිද? right. ආදේ ඇදලියන්න පුතේ. මෙන්න කෑලි තුන. මොකද්ද කෑලි තුන? එනම් පුතේ මේ තොග වර්ග තුන අවුරුද්ද මුලට වඩා අග වැඩි වුණොත් තොග වර්ග තුනේ වැඩිවීමක් සිද්ධ වුණොත් ඒකත් ආයෝජනයේ කොටසක් විදියට සලකනවා. right? ලියන්න පුතේ අයන්න. අයන්න ලියන්න. එතන ලියන්න 1 2 3 නැත්නම් අයන්න කියලා දාන්න. නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැනීමට රැස් කර ඇති නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැනීමට රැස් කර ඇති අමුද්‍රව්‍ය තොග නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැනීමට රැස් කර ඇති අමුද්‍රව්‍ය තොග නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැනීමට රැස් කර ඇති අමුද්‍රව්‍ය තොග අයන්න පුතේ කෑලි තුනයි. පළවෙනි එක නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැනීමට රැස් කර ඇති අමුද්‍රව්‍ය තොග. දෙවෙනි එක ආයන්න නිෂ්පාදන ක්‍රියාවලියෙහි තවදුරටත් රැඳී ඇති නිෂ්පාදන ක්‍රියාවලියෙහි තවදුරටත් රැඳී ඇති අර්ධ නිමි භාණ්ඩ තොග නිෂ්පාදන ක්‍රියාවලියෙහි තවදුරටත් රැඳී ඇති අර්ධ නිමි භාණ්ඩ තොග නිෂ්පාදන ක්‍රියාවලියෙහි තවදුරටත් රැඳී ඇති අර්ධ නිමි භාණ්ඩ තොග
ඈන්න පුතේ ඊළඟ ඈන්න මෙතෙක් අලවි නොකළ මෙතෙක් අලවි නොකළ ඒත් අලවියට සූදානම් කර ඇති ඒත් අලවියට සූදානම් කර ඇති ඒත් අලවියට සූදානම් කර ඇති නිමි භාණ්ඩ තොග ඒත් අලවියට සූදානම් කර ඇති නිමි භාණ්ඩ තොග හරි right බලන්න පුතේ දරුවෙක් තේරුන්නේ නැහැ කොහොම ආයි කියලා දෙනවා පුතේ නිෂ්පාදන කර්මාන් ශාලාවක තොග වර්ග තුනක් තියෙනවා මොකක්ද අමුද්‍රව්‍ය තොගය අර්ධ නිමි තොගය සහ නිමි තොගය මේ තොග වර්ග තුනට පුතේ කියනවා මොන ප්‍රාග්ධනය කියලාද කාරක ප්‍රාග්ධනය සංසරණ ප්‍රාග්ධනය කියලාත් කියනවා මේකත් ප්‍රාග්ධන ස්වරූපයක් පුතේ මේවයින් වෙන්නේ නිෂ්පාදන කටයුතු පහසු වෙන එක යන්ත්‍ර සූත්‍ර වගේම පහසු වෙන එක. ඒතර බලනවා අවුරුදු මුල කොච්චර තිබුණාද පුතේ 8000 අවුරුද්ද අවසාන මේ තොග තුන තියෙනවා කීයද 12000. ඒතර ඒක වැඩි වෙලානේ පුතේනේ. ඒ වැඩි වෙච්ච ප්‍රමාණයක් ආයෝජනයක්සේ සලකා ජාතික ගිණුම් වලට ඇතුළත් කරනවා. දල ආයෝජනයට ඇතුළත් කරනවා. එහෙනම් නිමි අර්ධ නිමි අමුද්‍රව්‍ය. හරිද? ඒතර බලන්න අවුරුද්ද මුල තිබුණේ තොග වර්ග 8000යි. අවුරුද්ද අවසානයේ තියෙන 12000. ඒතර තොගවල වැඩි වෙලා පුතේ කීයද 4000. ඒ වැඩි වෙච්ච 4000 රටේ සිදු වෙච්ච ආයෝජනයක්සේ සලකා දල ආයෝජනයට ඇතුළත් කරනවා. අන්න ඒක තමයි පුතේ කිව්වේ. එහෙනම් දල ආයෝජනයේ කෑලි 3යි. මොකක්ද කෑලි 3? දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය තොග වෙනස් වීම. දැන් ගණන් වලට ඉදී හොඳට බලාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ වටිනාකම්හි වෙනස් වී. වටිනාකම්හි වෙනස් වී. මොකද්ද පුතේ මේ වටිනාකම්හි වෙනස් වීම කියලා කියන්නේ? පුතේ වටිනාකම්හි වෙනස් වීම කියන්නේ මෙන්න මේකයි. යා හොඳ වැදගත් තැන. මෙන්න මේවා. රන් රිදී මුතුමැණික් කෞතුක වාර්ග. බලන්න උතර මේ උදාහරණ. රන් රිදී මුතු මැණික් කෞතුක වාර්ග. රන් රිදී මුතු මැණික් කෞතුක වාර්ග. මෙන්න මේවට කියන වටිනා දේ. මොකද කියන්නේ වටිනා දේවල්. වටිනා දේවල්. පුතේ මේවා පාරිභෝජනයට ගන්න පාරිභෝජන භාණ්ඩත් නෙවෙයි. මේවා පාරිභෝජනයට ගන්න පාරිභෝජන භාණ්ඩත් නෙවෙයි. ආයෝජනයට ගන්න ආයෝජන භාණ්ඩත් නෙවෙයි. ආයෝජනයට ගන්න ආයෝජන භාණ්ඩත් නෙවෙයි. මේවා පාගේ රන් රිදී මුතුමැණික් කල්පනා කරන්න පුතේ. රන් රිදී මුතුමැණික් ඕවා පාරිභෝජන කටයුත්තකට ගන්න පුළුවන් පාරිභෝජන භාණ්ඩ නෙවෙයි. රන් රිදී මුතුමැණික් දැන් ඔය කනේ දාලා තියෙන කරාබු මකරේ අරන් බලන්න කන්න පුළුවන්ද කියලා? බෑ. පාරිභෝජන භාණ්ඩත් නෙවෙයි. ආයේ මේ නිෂ්පාදන කර්මාන්තශාලාවකට නිෂ්පාදනයට යොදා ගන්න ආයෝජන භාණ්ඩත් නෙවෙයි.
මෙන්න මේවා පුතේ කර්මාන්තශාලාවක යෙදුණුත් නෙවෙයි. කර්මාන්තශාලාවක යෙදුණුත් නෙවෙයි. ගෙදරක පාවිච්චි කරන කන බොන භාණ්ඩත් නෙවෙයි. පාරිභෝජන භාණ්ඩත් නෙවෙයි, ආයෝජන භාණ්ඩත් නෙවෙයි, අමුද්‍රව්‍යයක් නෙවෙයි. මේවා ආර්ථික විද්‍යාවේ සලකනවා පුතේ ප්‍රාග්ධන භාණ්ඩ විදියට. විස්තරය අපි බලමු. රන් රිදී මුතුමැණික් කෞතුක භාණ්ඩ කලා නිර්මාණ ආදී වටිනා දෑ නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා නොකරන අතර පාරිභෝජනයේටද ඇතුළත් නොවේ. රන් රිදී මුතුමැණික් කනවද? නෑ. රන් රිදී මුතුමැණික් කන්නේත් නෑ. නිෂ්පාදන කටයුත්තට යොදාගන්නෙත් නෑ. හයිලයිට් කරන්න පුතේ. රන් රිදී මුතුමැණික් කෞතුක භාණ්ඩ කලා නිර්මාණ කියන වචනේ හයිලයිට් කරන්න. ඊට පස්සේ හයිලයිට් කරන්න පුතේ. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා නොකරන අතර පාරිභෝජනයේටද ඇතුළත් නොවේ. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා නොකරන අතර පාරිභෝජනයේටද ඇතුළත් නොවේ. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා නොකරන අතර පාරිභෝජනයේටද ඇතුළත් නොවේ. නිෂ්පාදන භාණ්ඩත් නෙවෙයි පාරිභෝජනය. මේවා විනාශ නොවන බැවින් මිනිසුන් ධනය රැස් කර තබා ගැනීමට උපයෝගී කරයි. ඇත්තනේ. සල්ලි තියෙන රත්තරන් ඩිංගක් අරන් දාලා තියෙනවා. එහෙම කරන්න ඕනේ. සල්ලි තියෙනවා මේවයි ආයෝජනය කළ කාලයක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා පුතේ මෙවැනි වටිනා දේ පාරිභෝජන භාණ්ඩ හෝ අතරමැදි භාණ්ඩ නොවන නිසා මම පුන කියනවා මේ රන් රිදී මුතුමැණික් කෞතුක භාණ්ඩ මේවා පුතේ පාරිභෝජනයට ගන්න පාරිභෝජන භාණ්ඩත් නෙවෙයි. කර්මාන්තශාලාවක නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න අතරමැදි යෙදුමුකුත් නෙවෙයි. හරිද? එතකොට තේරුම් ගන්න. එතකොට මෙන්න මේවා පුතේ ආර්ථික විද්‍යාවේ වර්ග කරන ප්‍රාග්ධන භාණ්ඩ විදියට. මේ වර්ග කරන මොකක්ද? ප්‍රාග්ධන භාණ්ඩ විදියට. කියන්නේ පුතේ මෙවැනි වටිනා දේ පාරිභෝජන භාණ්ඩ හෝ අතරමැදි භාණ්ඩ නොවන නිසා ප්‍රාග්ධන භාණ්ඩ ලෙස වර්ග කරනවා. හයිලයිට් කරන්න. ප්‍රාග්ධන භාණ්ඩ ලෙස වර්ග කෙරේ. ප්‍රාග්ධන භාණ්ඩ ලෙස වර්ග කෙරේ. එහෙනම් මේ වර්ග කරනවා පුතේ ප්‍රාග්ධන. මොනවද? රන්, රිදී, මුතු, මැණික්. හරිද? රයිට්. දැන් මට මතක් කරනවා කෞතුක භාණ්ඩ. අපේ ගමේ තියෙනවා තුන්වෙනි පරාක්‍රම බාහු රජතුමාගේ කඩුව. ඔටුන්න. කඩුව තියෙනවා, ඔටුන්න තියෙනවා. එයාගේ ඔක්කොම පාවිච්චි කරපු ඒ ආභරණ ඔක්කොම තියෙනවා අපේ ගමේ තැන. පැහැදිලිද? ඒවට කියනවා කෞතුක භාණ්ඩ. කෞතුක භාණ්ඩ. පැහැදිලිද? ඒවා කෞතුක භාණ්ඩ. යා. ඊළඟට මම කියනවා යම් මේ නිසා මෙවැනි වටිනා දේ පාරිභෝජන භාණ්ඩ අතරමැදි භාණ්ඩ නොවන නිසා ප්‍රාග්ධන භාණ්ඩ ලෙස වර්ග කරේ. මෙයා ප්‍රාහිනම් මේවා පුතේ අතරමැදි භාණ්ඩක් නෙවෙයි පාරිභෝජන භාණ්ඩ. මේවා ප්‍රාග්ධන භාණ්ඩ විදිහට සලකනවා. ඊට පස්සේ කියනවා පුතේ යම් කාලච්ඡේදයක් තුල වටිනා දේ අත්පත් කර ගැනීම හා වටිනාකම් අත්හැරීම අතර වෙනස ප්‍රාග්ධන සම්පාදනයේ කොටසක් ලෙස සැලකේ. යම් කාලච්ඡේදයක බලනවා මේ වටිනා දේවල් කොච්චර අත්පත් කරගත්තද කොච්චර බැහැර කරා. වටිනා දේ කොච්චර අත්පත් කරගත්තද කොච්චර බැහැර කරාද කියලා බලන්න. වටිනා දේවල් කොච්චර අත්පත් කරගත්තද කොච්චර බැහැර කරාද. මෙන්න අවුරුද්ද තුල පුතේ රන් රිදී මුතුමැණික් අත්පත් කරගෙන අත්පත් කරගත්තා 10000. රන් රිදී මුතුමැණික් වගේ වටිනා දේවල් අත්පත් කරගත්ත කීයද? 10000. බැහැර කළා පුතේ රුපියල් 8000. වැඩි වෙලා කොච්චරද පුතේ? 2000. අන්නේ වැඩි වෙච්ච කොටස දල ආයෝජනයේ කොටසක් විදිහට සලකනවා. ඒ වැඩි වෙච්ච ටික පුතේ
දල ආයෝජනයේ කොටසක් විදියට සලකනවා. එහෙනම් බලන්න දල ආයෝජනය කියන එක පුළුල්ව අපි ඉගෙන ගත්තා. කොහොමද? 1. ස්ථාවර ප්‍රාග්ධනවත්කමක් ඇතුව දල ආයෝජනය. ඒකෙදි කොහොමත් ආයෝජනයනේ. තොගවල වැඩිවීමක් සිදු වුණොත් අමුද්‍රව්‍ය අර්ධනිමි නිමි කියන තොගවල වැඩිවීමක් සිදු වුණොත් ඒකත් ආයෝජනයේ කොටසක්. මෙන්න මේ කෞතුක භාණ්ඩ රන් රිදී මුතුමැණික් වගේ ඒවා අවුරුදු තුල අත්පත් කරගනිපුවයි බැහැර කරපුවයි අතර වැඩිවීමක් සිදු වුණොත් ඒකත් ආයෝජනයේ කොටසක් විදියට සැලකුවා. එහෙනම් මේ ආයෝජනයේ ආයෝජනයේ දල ආයෝජන කෑලි තුන ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ තොග වෙනස් වීම හා වටිනාකම් වෙනස් වීම. හරිද පුතේ? right. දැන් පුතේ යන්න. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 කරා. ආර්ථිකයක් තුළ කලින් මියු වියදම් වලින් දල දේශීය නිෂ්පාදනය ගන්නේ ඇතුළත් කරනු ලබන ඒවා කවරේද? ඇතුළත් කරනවද නැද්ද කියලා ලියන්න. 7 අභ්‍යාස කරන්න ඉක්මන් කරමු. 11ක් තියෙනවා. කරුණු 11යි විනාඩි 10යි. හරියට ලියන්න. ඒ කරුණු 11යි විනාඩි 10යි. ඉක්මන් කරමු. මේ කඩේ
Come on. Take it. Take it. ඉවරද? හරි. සාකච්ඡා කරමු නේද? සාකච්ඡා කරමු. 7 ආර්ථිකයක් තුල යම් කාල පරිච්ඡේදයක් තුල පහත වියදම් වලින් දලදේශීය නිෂ්පාදනය ගණනය කිරීමේදී ඇතුළත් කරනු ලබන ඒවා මොනවාද? ඇතුළත් කරනු ලබන ඒවා මොනවාද කියලා. හරිද? right. මොනවද ඇතුළත් කරන්නේ? මෙන්න මේවා. ආපන ශාලාවක් පිඟන්කෝප මිලදී ගැනීම ඇතුළත් කරයි ආයෝජනය. ආපන ශාලාවක් පිඟන්කෝප ගන්න පුතේ නිෂ්පාදන කටයුතු වලට. පිඟන්කෝප කියන්නේ දීර්ඝ කාලයක් තියෙනවා නේද? right. ලියන්න. ඇතුළත් කෙරේ දල ආයෝජනයකි. ඇතුළත් කෙරේ දල ආයෝජනයකි. ඇතුළත් කෙරේ දල ආයෝජනයකි. දෙක දුරස්ථ අධ්‍යාපනය ලබන තම පුතුට ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම. ඇතුළත් කෙරේ පෞද්ගලික පාරිභෝජනයකි. ඇතුළත් කෙරේ පෞද්ගලික පාරිභෝජනයකි. ඊළඟ අපේ ගන්න දල දේශීය නිෂ්පාදනය. මැණික් ව්‍යාපාරිකයෙක් ජපානයට මැණික් තොගයක් අපනයනය කිරීම. පුතේ මැණික් තොගය ජපානයට අපනයනය කළා ඒ මැණික් ටික හැදුවේ අපේ දේශ සීමාව ඇතුලේ. තේරුම් ගන්න. මැණික් ටික ජපානයට අපනයනය කළා ඒ මැණික් ටික නිෂ්පාදනය වෙන්නේ අපේ දේශ සීමාව ඇතුලේ. ඒ කියන්නේ අපේ දල දේශීය නිෂ්පාදනයට අයිති. කියන්නේ ඇතුළත් වේ. ඇතුළත් වේ. දේශ සීමා ඇතුළත් වේ ආර්ථික ප්‍රදේශය තුල බිහි වූ භාණ්ඩයකි. ඇතුළත් වේ ආර්ථික ප්‍රදේශය තුල බිහි වූ භාණ්ඩයකි. භාණ්ඩයකි. සුද්ධ අපනයන තුල ඇතුළත් වේ. සුද්ධ අපනයන තුල ඇතුළත් වේ. ඊළඟ සමෘද්ධිලාභීන්ට සමෘද්ධි දීමනා ගෙවීම ඇතුළත් නොවේ සංක්‍රාමයකි. ගැන ඇතුළත් නොවේ සංක්‍රාමයකි.
ඇතුළත් නොවේ සංක්‍රාමයකි. ඇතුළත් නොවේ සංක්‍රාමයකි. ඇතුළත් නොවේ සංක්‍රාමයකි. යකිල පහ. කොයිඩ් මර්ධනය කාර්යයේ යෙදී සිටින සෞඛ්‍යංශයේ සේවකයන්ට දිරිදීමනාවක් ගෙවි. දැන් දරුවෙක් හිතන්න පුළුවන් මෙහෙම. දැන් කොවිඩ් කටයුතු වල යෙදෙන සේවකයන්ට වැටුප ගෙවනවනේ. ඊට අමතරව දිරිදීමනාවක් ගෙවුවම ඒකත් ගන්නවද? මෙහෙමයි පුතේ වෙන්නේ. රාජ්‍ය ආයතනවල වියදම සම්පූර්ණයෙන්ම ජාතික ගිණුම් වලට ඇතුළත් කරනවා. මොකද කියන්නේ? රාජ්‍යංශයේ ආයතනවල අකුවා වෙළඳපොළ නොවන නිෂ්පාදනයට මම කියවනේ නේද පුතේ? ඔව්. දැන් රජයේ රෝහල් වල නිෂ්පාදනයේ වටිනාකම ගන්න කොහොමද? ඒක බිහි කරන්න ගියපු වියදම සම්පූර්ණයෙන්ම ගන්න. දැන් උදාහරණ විදියට මොරවක රජයේ රෝහලේ හරි බිහිවන නිෂ්පාදනයේ වටිනාකම ගන්න කොහොමද? රජයේ රෝහලට ගිය වියදම සම්පූර්ණයෙන්ම ඇතුළත් කරනකොට ජාතික ගිණුම. සම්පූර්ණයෙන්ම ඇතුළත් කරනකොට ජාතික ගිණුම වලට. එතකොට මේ සෞඛ්‍ය අමාත්‍යාංශ වියදම එහෙම ඇතුළත් කරනවා. එතකොට දිරිදීමනාවයි වැටුපයි ඔක්කොම ඇතුළත් වෙනවද නැද්ද? ඇතුළත් වෙනවා. එහෙම නැතුව වැටුප විතරක් ගන්නවා දිරිදීමනාව ගන්නෙ නෑ. එහෙම වෙන්නේ නෑ. සම්පූර්ණ වියදම ගන්නවා. දරුවෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම. රයිට් වැටුප කරන නිපදවන භාණ්ඩේ ප්‍රමාණයට වැටුපක් ගෙවනවනේ. නිපදවන භාණ්ඩ ප්‍රමාණයට වැටුපක් ගෙවනවා. සෞඛ්‍ය නර්ස් කෙනෙක් කරන කාර්යයට රුපියල් 80000ක් වැටුප ලැබෙනවා. ඒතර නර්ස්ගේ නිෂ්පාදනයේ වටිනාකම 80000යි. ඒතර අමතරේ කීයක් හරි දුන්නොත් ඒකේ නිෂ්පාදනයක් බිහි වෙන්නේ නැහැ නේද? ඒක සංක්‍රාමයක් වගේ නේද කියලා දරුවෙකුට පොඩි අදහසක් එන්න පුළුවන්. හැබැයි පුතේ එහෙම හිතන්න එපා. සමස්ත වියදම ජාති ගිණුම් වලට ඇතුළත් කරනවා. සමස්ත වියදම ජාති ගිණුම් වලට ඇතුළත් කරනවා. තේරුණාද? අර දිරිදීමනාව වෙනමයි වැටුප වෙනමයි එහෙම කය කැඩීමක් නෙවෙයි. ළඟදී ඇතුළත් වේ රාජ්‍ය පොදු පාරිභෝජනය. කොවිඩ් මර්ධන කාර්යයේදී සෞඛ්‍ය අමාත්‍ය සේවකයන් රජයේ දීමනාවක් ගෙවිලා ඇතුළත් වේ රාජ්‍ය පොදු පාරිභෝජන වියදමකි. ඇතුළත් වේ රාජ්‍ය පොදු පාරිභෝජන වියදම. ඇතුළත් වේ රාජ්‍ය පොදු පාරිභෝජන වියදම. ඊළඟ පෞද්ගලික නිවාසවල වාර්ෂික බදු කුලිය ඇතුළත් වේ පෞද්ගලික පාරිභෝජනයේ. නිවාසවල වාර්ෂික කුලියනේ. ඇතුළත් වේ පෞද්ගලික පාරිභෝජන වියදම්. ව්‍යාපාරිකයෙක් ඉපැරණි බුදු පිළිමයක් මිලදී ගැනීම. හයිලයිට් කරන්න. ඉපැරණි බුදු පිළිමයක්. ඉපැරණි බුදු පිළිමයක් වැටෙන්නේ පුතේ මොන භාණ්ඩ වලටද? කෞතුක භාණ්ඩ. නේද? කෞතුක භාණ්ඩ තියෙන්නේ කොහෙද? මෙන්න මේවා. වටිනාද? ඊළඟට ඇතුළත් වේ ඇතුළත් වේ ඇතුළත් වේ වටිනාකම් වෙනස් වීම යටතේ වටිනාකම් වෙනස් වීම යටතේ
වටිනාකම් වෙනස් වීම යටතේ ජාතික වටිනාකම් වෙනස් වීම යටතේ දල ආයෝජනයේ පවතී. වටිනාකම් වෙනස් වීම යටතේ දල ආයෝජනයේ පවතී. හරිද? right. 8 වෙනි එකට කලින් මම පොඩි පූර්විකාවක් කියනවා. 8 වෙනි එකට කලින් මම පොඩ්ඩක් කියනවා. දලදේශීය නිෂ්පාදනය කියන්නේ මොකක්ද? අපේ ආර්ථික ප්‍රදේශය තුල බිහි වෙච්ච නිෂ්පාදනය. දලදේශීය නිෂ්පාදනය ඇතුලේ තියෙන්නේ අපේ ආර්ථික ප්‍රදේශය ඇතුලේ අපේ රට ඇතුලේ බිහි වෙච්ච නිෂ්පාදනය. එහෙනම් මට කියන්න දඹදිව වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් තම ඥාතීන්ට ලබා දීම සඳහා ඇඳුම් ගැනීම. ඒ බැඳුම් හැදුවේ කොහෙද? ලංකාවේ දේශ සීමාව තුලද? නැහැ. ලංකාවේ දේශ සීමාව තුල නෙවෙයි. ඒක හැදුවේ ඉන්දියානු දේශ සීමාව තුල. ඒක අයිති වෙන්නේ ඉන්දියාවේ දලදේශීය නිෂ්පාදනය. අයින අපිට ලියන්න ඇතුළත් නොවේ. ඇතුළත් නොවේ. ඇතුළත් නොවේ. ලංකාවේ දේශ සීමාව තුල ඇතුළත් නොවේ. ලංකාවේ දේශ සීමාව තුල බිහි වූ නිෂ්පාදනයක් නොවේ. ඇතුළත් නොවේ. ලංකාවේ දේශ සීමාව තුල බිහි වූ නිෂ්පාදනයක් නොවේ. අපි දලදේශීය නිෂ්පාදනය යටතේ ගන්නේ ලංකාවේ දේශ සීමාව තුල බිහි වෙච්ච දේවල්. ඊළඟ ආයෝජකයෙකු කොටස් වෙළඳපොළින් කොටස් මිලදී ගැනීම. ආයෝජකයෙකු කොටස් වෙළඳපොළින් කොටස් මිලදී ගැනීම. කොටස් වෙළඳපොළේ කොටස් මිල. දරුවෙක් ප්‍රශ්නයක් අහනවා. දරුවෙක් අහනවා සුද්ධ අපනයන ගන්නවා නේ ආදී වශයෙන්. මම කියලා දෙන්න. මේ බලන්න පුතේ. හොඳයි. දරුවෝ තර්ක කරා. අර දඹදිව භාණ්ඩ ගන්නවද නැද්ද කියන එක ගැන යා තර්කයක් කරනවා. මම කියලා දෙන්නම් පුතේ. පුතේ දලදේශීය නිෂ්පාදනය හැදෙන්නේ කොහොමද? වියදම් ප්‍රවේශයට. වියදම් ප්‍රවේශයට දලදේශීය නිෂ්පාදනය හැදෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම. වියදම් ප්‍රවේශයට දලදේශීය නිෂ්පාදනය හැදෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම. මෙහෙම. මෙන්න දදේනි හැදෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම. සමානයි. කුටුම්බ පාරිභෝජන වියදම, රාජ්‍ය පොදු පාරිභෝජන වියදම, දල ආයෝජන වියදම සහ සුද්ධ අපනය. දල ආයෝජන වියදම සහ සුද්ධ අපනය. කොහොමද ගන්නෙ? කුටුම්බ පාරිභෝජන වියදම, ආයෝජන රාජ්‍ය පොදු පාරිභෝජන වියදම, දල ආයෝජනය සහ සුද්ධ අපනය. සුද්ධ අපනය හැදෙන්නේ කොහොමද? x ඍණ m. සුද්ධ අපනය හැදෙන්නේ කොහොමද? x ඍණ m. සුද්ධ අපනය හැදෙන්නේ x කිව්වේ අපනය, m කිව්වේ ආනය. එතකොට බලන්න පුතේ මේ බලන්න වෙන දේ. CGI අපනයන ටික අපේ රටේ හදපු ටික දලදේශීය නිෂ්පාදනයට එකතු කරලා. ආනයන ටික මොකද්ද පුතේ මේ කරලා තියෙන්නේ? අඩු කරලා. ආනයන ටික අඩු කරලා. ආනයන ටික අඩු කරලා. තේරෙනවද? එහෙනම් මම අහනවා පුතාගෙන් අපනයන ටික දලදේශීය නිෂ්පාදනයේ තියෙනවා.
ආනයන ටික අඩු කර ඇත. අඩු කර ඇත. එහෙනම් ආනයනික ඒවා නැහැ. ඒතර ලංකාව එකේ ගිහිල්ලා ඇඳුම් වගයක් අරන් ලංකාව එකේ ගිහිල්ලා ඇඳුම් වගයක් අරගෙන නැහැ. මෙහෙම කියන්නේ මොකද දඹදිව ගිහපු එකෙක් ඇඳුම් වගයක් අරගෙන ලංකාවට ගිහින් ආනයනයක් නේ. විදේශ රටක බලන්න. එතකොට ඒක අපේ දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ. එහෙම ගේන ආනයන ටික අපි අඩු කරනවා දලදේශීය නිෂ්පාදනය. right හොඳයි. 9 වෙනි එක ආයෝජකයෙකු කොටස් වෙළඳපළෙන් කොටස් මිලදී ගැනීම. ආයෝජකයෙකු කොටස් වෙළඳපළෙන් කොටස් මිලදී ගැනීම. පුතේ ගන්නවා කොටස් කියන්නේ සුද්ධ මූල්‍ය වත්කමක්. සුද්ධ මූල්‍ය ගණන් ගන්න. යන ඇතුළත් නොවේ සුද්ධ මූල්‍ය ගණන්. ඇතුළත් නොවේ සුද්ධ මූල්‍ය ගණන්. ඇතුළත් නොවේ සුද්ධ මූල්‍ය ගණන්. ඇතුළත් නොවේ සුද්ධ මූල්‍ය ගණනකි. හොඳයි. යම්. ඊළඟට උඩවලව ඇත් අතුරු සෙවණට පැමිණි විදේශිකයන් පිරිසක් ප්‍රවේශපත් මිලදී ගැනීම. අන්න පුතේ අපනයනය. විදේශිකයෝ අපේ රටට ඇවිල්ලා භාණ්ඩයක් අරන්. ඒ මොකද්ද? ඇත් අතුරු සෙවණට මේ ඇත් අතුරු සෙවණට ඇවිල්ලා එයා ටිකට් පටා කරා. ඒ ඇත් අතුරු සෙවණ සිද්ධ වෙන්නේ පුතේ අපේ රටේ අපේ රටේ ආර්ථික ප්‍රදේශයට අයත් නිෂ්පාදනය. අපේ රටේ ආර්ථික ප්‍රදේශයට අයත් නිෂ්පාදනය. ලැන ඇතුළත් වේ අපනයනයකි. අපනයන ඇතුළත් වෙනවා ආනයන ඇතුළත් වෙන්නේ. උඩවලව අතුරු සෙවණට පැමිණි විදේශිකයන් පිරිසක් ප්‍රවේශවත් මිලදී ගැනීම ලියන්නේ. ඇතුළත් වේ අපනයනයකි. ඇතුළත් වේ අපනයනයකි. right. ඇතුළත් වේ අපනයනයකි. හොඳයි. ඊළඟ නේවාසික සමාගමක් ආනයනයක් සන්නම් නාමයක් මිලදී ගැනීම. පුතේ සන්නම් නාමයක් කියන්නේ වත්කම. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන. දැන් තේ ඇතුළත් වේ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කමකි. ඇතුළත් වේ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කමකි. ඒව ගන්න. ඇතුළත් වේ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කමකි. හරිද? right. දලදේශීය වියදම දලදේශීය නිෂ්පාදනය දලජාතික ආදායම සංකල්ප හඳුන්වනවා. පුතේ දලදේශීය වියදම හැදෙන්නේ කොහොමද? මෙන්න මේ තුනේ එකතුයි. අපේ දේශීය ආර්ථික ප්‍රදේශය තුල ඉඳගෙන භාණ්ඩවලට වියදම් කරන මේ තුන් දෙනා කවුද? කුටුම්බ පාරිභෝජන වියදම, රාජ්‍ය පොදු පාරිභෝජන වියදම, දල ආයෝජන. පැහැදිලිද? right. දල ආයෝජන. අන්න පුතේ ඔන්න ඔය තුන එකතුවට කියනවා දල දේශීය වියදම. යටිලියත්තේ දල දේශීය වියදම යනු දල දේශීය වියදම යනු කිසියම් කාල පරිච්ඡේදයක් තුල දලදේශීය වියදම යනු කිසියම් කාල පරිච්ඡේදයක් තුල
නේවාසික ආර්ථික ඒකක විසින් කිසියම් කාල පරිච්ඡේදයක් තුල නේවාසික ආර්ථික ඒකක විසින් කිසියම් කාල පරිච්ඡේදයක් තුල නේවාසික ආර්ථික ඒකක විසින් ආර්ථික ප්‍රදේශය තුල නේවාසික ආර්ථික ඒකක විසින් ආර්ථික ප්‍රදේශය තුල පෞද්ගලික පාරිභෝජනය පොදු පාරිභෝජනය සහ දල ආයෝජනය සඳහා දරනු ලබන වියදම්වල එකතුවක්. දල ආයෝජනය සඳහා දරනු ලබන වියදම්වල එකතුවක්. කියන පුතේ වෙන්නේ GDE සමානයි C ධන I ධන G ධන I. right ලස්සන දාගන්න. හරිද? right. වෙළඳ මිලට දල ජාතික ආදායම අහනවා. කොහොමද පුතේ වෙළඳ මිලට දල ජාතික ආදායම හැදෙන්නේ? වෙළඳ මිලට දල ජාතික ආදායම සමානයි දලදේශීය නිෂ්පාදනයේ ධන සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. ලස්සන දාගන්න. හරි. හරි පුතේ. right. ඊළඟට තියෙනවා පුතේ ගානක්. රෝමන් අංක 3 වේගෙන් හදන්න ගාන. ඊළඟට තියෙනවා රෝමන් අංක 3 ගාන වේගෙන් හදන්න. විපගරක් රෝමන් අංක 3 ගාන වේගෙන් හදන්න.